ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම් ධර්මය මනුෂ්‍ය ප්‍රජාවගේ යහපත උන්නතිය සඳහා දේශනා පවත්වමින් විශ්ව කීර්තියට පත් වෙන්න මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේට අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වන හැටියට උන්වහන්සේ අප කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් මේ අවස්ථාවට වැඩම කොට වදාලා ඒ නිසා අපි මෙතෙන් සිට උන්වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් අපේ නායක හඳුනන වහන්සේ වෙනුවෙන් එයාගේ මේ විහාරස්ථානයේ දායකකාරක ආදීන් වෙනුවෙන් මේ ධර්ම දේශනාව මෙතෙන් සිට පවත්වා වදාරන හැටියට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා කවුරු සාදු නාදයක් පවත්වලා සූදානම් වන්නේ. හොඳයි සදහවතුනි අපි පංචශීලය සමාදන් වී සිටිමු. নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති
භීයෝ නන්දති සුග්ගතින් ගතෝති තී. ජපානයේ ලංකාජී විහාරය, ඉන්දියාවේ සාංචි මහා විහාරය, කොළඹ අග්‍රශ්‍රාවක විහාරය සහ සපුකස්කන්ද අබේසේකරාරාමයේත් බානගල ශ්‍රී සීලරතනාරාමය යන පංචමහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බෝධි සංගමයේ ගරු සභාපති නම කියන්නට අවසරයි. අතිපූජනීය බානගල උපතිස්ස නායක මහා ස්වාමින් වහන්සේගෙන් පළමුවෙන්ම පාදාභිවන්දනයෙන් යුක්තව අපි අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලංකාජී විහාරයෙහි නියෝජ්‍ය විහාරාධිපති අපේ අතිපූජනීය නම කියන්නට අවසරයි හේනෙගෙදර සීලබද්‍ර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත්, ඒ වගේම මේ ලංකාජී විහාරවාසීව වැඩ සිටින යටවර පඤ්ඤාරාම අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙනුත්, ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාජී විහාරස්ථානයේ වැඩ වාසය කරන තංගල්ලේ සෝමසිරි පණ්ඩිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත්, අපේ සහෝදර පූජනීය අපේ කොස්වත්තේ පාලිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත් අවසරයි. ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි, අද අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මාහිමිපාණන් වහන්සේලගේ අවවාද අනුශාසනා ඇතුව සිත කරපු උතුම් කටින වස්ත්‍ර පූජාමය පුණ්‍ය කර්මය අවසන් කරමින් අපේ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පණ්ඩිත හාමුදුරුවන් නායක හාමුදුරුවන්ගේ අවවාද ඇතුව අපට මතක් කරා කටිනානිසංස ධර්මානුශාසනයක් සිද්ධ කරලා දෙන්නට කියලා. විශේෂයෙන්ම අපේ සොහොයුරෙක් ලෙස අපි ආශ්‍රය කරන, මගේ ජීවිතයට බොහොම සමීප මිතුරෙක් සොහොයුරෙක්, මේ පන්සලේ බොහොම සමීප දායක මහත්මයෙක් ලෙස නිතර යමින් එමින් ස්වාමීන් වහන්සේලා සමග සහ සම්බන්ධව කටයුතු කරන අපේ තාරක රාජපක්ෂ අයියා අපෙන් ඉල්ලා සිටියා සවර පන්සලේ පින්කමක් කරමු කියලා. ඉතින් ඒ අනුව මම කීවා නායක හඳුරුවන්ගේ සීලබද්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන අපිට දැනුවත් කරන්නට කියලා. ඒ අනුව සීලබද්ද ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා පාලිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා දැනුවත් කරලා අද අපේ ලංකාජී විහාරේ කටින පින්කම කෙරෙන නිසා ඒ පින්කම නිමා වුණාට පස්සේ හැන්දෑවේ ධර්ම දේශනාවක් සිද්ධ කරමු කියලා සාකච්ඡා කරගත්තා. ඒ අනුව අපිට ආරාධනා කළා. ඉතින් අද ඒ කටින චීවර පූජාවේ කටයුතු බොහෝම හොඳින් චාම්ව මේ ලංකාජී විහාරස්ථානයේදී සිද්ධ කරලා නිමාවට පත් වුණා. ඉතින් දැන් සන්ධ්‍යායාමේ සිත කෙරෙන ධර්ම දේශනාවට කාලය ඇවිල්ලා තියෙනවා. අද තවත් වටින දවසක්. ඒ අපේ පාලිත ස්වාමීන් වහන්සේගේ උපන්දිනය අද. අද උන්වහන්සේගේ ජන්මදිනේ නේ කොස්වත්තේ පාලිත මාහිමිපාණන් වහන්සේගේ. ඉතින් උන්වහන්සේට ආශිර්වාද කරන්නටත් උන්වහන්සේගේ සුජීවත්ව ඉන්න ආදරණීය අම්මටනේ අද වගේ දවසක උන්වහන්සේව බිහි කරපු ආදරණීය අම්මට ආශිර්වාද කරන්නටත් උන්වහන්සේගේ ආදරණීය තාත්තා අභාවයටපත් වුණා. මට මතකයි මම උන්වහන්සේගේ නිවසට වැඩම කරා තාත්තා වෙනුවෙන් පින් කටයුතු වලට. ඉතින් ඒ පියාණන්ට පින් දෙන්නත් මේ පින්කමේදී අපේක්ෂා කරනවා. ඒක මම එකතු කරේ ඒ පින්කමට මේ අරමුණත් යොමු කරමු කියලා. හැබැයි මේ පින්කමට අපට තාරකయ్య ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම ඇතුව ආරාධනා කරලා තියෙද්දි තව නෝනා මහත්මිනියක් ටෝකියෝ පළාතේ ඉඳලා කතා කරලා කිව්වා සවර පන්සලේ බණක් කර ගන්න ඕනේ කියලා. මං කිව්වා මාසෙන් මාසෙට බණ කියන්න බෑ. මට ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා මෙහෙම අපේ
නොවැම්බර් මාසෙට දැන්ට වස් පින්කම වෙනුවෙන් ඒ අවසාන පින්කමක් යොදාගෙන තියෙනවා. කැමතිනම් ඒ වෙලාවේ බණ දේශනාවට ඔබතුමියත් දායක වෙන්න කියලා. ඒ අනුව ඒ නෝන මහත්මිනියත් බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ තාරක මහත්මයා එක්කත් පන්සලේ ස්වාමීන් වහන්සේලා එක්කත් සහ සම්බන්ධ වෙලා මේ පින්කමට සම්බන්ධ වුණා. අරමුණු අතර තියෙනවා අවුරුදු 16කට කලින් පරලෝ සැපත් වුණු සිසිර කළුආරච්චි පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට සච්චිනි කළුආරච්චි ගේ පියාණන් වහන්සේට ඊට අමතරව නිල්මිනි මෞතුමිය තනුජ කළුආරච්චි නැගණිය අයෂා මේ අයට ආශිර්වාද කරන්නට දරු උපතකට සූදානම් වෙනවා. ඒ අයට ආශිර්වාද කරන්නට. ඒ වගේම අක්කියම්මා මසකි මහත්මානන්ට ආශිර්වාද කරන්නට එතුමට සියලු යහපත ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කමේදී. ඉතින් ඔය අරමුණු තමයි පින්කමේදී. අපි සතුටු වෙනවා සවර පන්සලේ මේ වගේ ධර්ම දේශනාවක් සිත කරන්නට අවස්ථාව ලැබීම ගැන. මොකද අපේ නායක මාහිමිපාණන් වහන්සේ පුද්ගලිකව මට බොහෝම ආදරේ කරුණාවන්ත බොහොම සෙනෙහසින් ලංකාවේදී පවා වරින් වර මට දුරකථන ඇමතුමක් දීලා උන්වහන්සේට මාව මතක් වුණාම සෙත් පතනවා. ආශිර්වාද කරනවා. හොඳින් ඉන්නව නේද කියලා අහනවා. උන්වහන්සේ මට වඩා ගොඩාක් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් නේ. රටේ ලෝකයේ පිළිගත් බොහොම බාරදුර වගකීම් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වුණත් මතක් වුණු ගමන් කෝල් එකක් දීලා කොහොමද හොඳින් ඉන්නවද? ටීවී එකේ බණ කියනවා දැක්කා. බණ ඇහුවා. බොහොම ආදරෙන් අපිට කටයුතු කරන හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ වුණුනේ මේ උතුම් ස්ථානයේ අපි මීට කලිනුත් දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. අද දවසෙත් තව දේශනාවක් සිද්ධ කරන්නට ලැබීම ගැන මා ඊටාම සතුටට පත් වෙනවා. අපට ආරාධනා කිරීම ගැන අපේ තාරක අයියටත් දායක සභාවේ අද දායකත්වයේ දරන ලංකාජී විහාරේ සියලු දායක පිරිස කියලා අපේ ස්වාමීන් වහන්සේ මට ලියලා දුන්නා. පින්කමේ අනිත් සියලුම දායකයෝ කඨින වස්ත්‍ර පූජාවට දායක වුණු හැම දෙනාම අද ධර්මානුශාසනාවේ දායකයෝ බව අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. අපට ඒ පිළිබඳව මතක් කරන්නට කියලා. ඉතින් ඔය ඇත්තන්ගේ නමිනුත් මිය ගියපු අයට පින් දීලා ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තට ආශිර්වාද කරලා පවුලේ අයට ආශිර්වාද කරලා බුදු පුතුන් මුහුණු පොත ඔස්සේත් මේ වෙලාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට එකතු වෙන අයටත් ආශිර්වාද කරලා අපි දැන් මෙතන ඉඳලා ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. අද ලොකු පින්කමක් කරලා ඉන්නේ. ඒ නිසා අපි පින පිළිබඳව ධර්මානුකූල සාකච්ඡාවක් සිත කරමු. මොකක්ද පින? කොහොමද අපිට පින බලපාන්නේ? කොයි විදියටද අපිට පින උපකාරවත් වෙන්නේ? මොනවද ශාසනය උගන්වන ප්‍රබල පින්කම් අතර ගැනෙන දේවල්? අපි ටික වෙලාවක් ඒ කරුණු සාකච්ඡා කරනවා මේ දේශනාවේදී. පින පිළිබඳව තේරවාදී අර්ථ විවරණයක් තියෙනවා. චිත්තං පුනාතීති පුඤ්ඤං. නැත්තම් තවත් තැන්වල තියෙනවා හදයන් පුනාතීති පුඤ්ඤං. චිත්තං කිව්වේ මොකද්ද? සිත. පුනාතීති කිව්වේ මොකටද පුනාතීති කියන්නේ? පුනාති කියනවා පාලියෙන් පොළනවට. මොකටද? පොළනවට. පුනාති පොළනවා. පොළන එක මතකයිනේ නේද? ලංකාවේ ගෙදර වී කොටපු අය ඉන්නවනම් හෝ අඩුම තමන්ගේ අත්තම්මවත් අම්මවත් වී කොටනවා දැකලා තියෙනවා නම් ඒගොල්ලෝ වී කෙටුවට පස්සේ ඒ වී ටික හලාගන්නේ මොකකටද? කුල්ලකට. කුල්ලට වී ටික හලාගෙන පළවෙනියෙන්ම කරන ක්‍රියාව තමයි පොළන එක. ඒකනේ අපිටත් කුල්ලක් වගේ වෙන්න කියන්නේ. කුල්ලෙන් කරන්නේ කණ්ඩ හොඳ නැති ඒවා, බොල් ඒවා, ප්‍රයෝජනවත් නැති ඒවා, හරයක් නැති ඒවා ඔක්කොම හලනවානේ. අපි කුල්ලක් වගේ වෙනවා.
අවාසනාවකට බහුතරයක් මිනිස්සු පෙනේර වගේනේ. පෙනේර හොඳ ටික හලා ගන්නවා. පෙනේර ඇතුළේ ඉතුරු කරගන්නේ වැඩකට නැති ටික. ගුල්ලොයි කුඩු කෑලි ඕව තමයි ඉතුරු කරගන්නේ. ගොඩාක් අය මරණාසන්න වෙනකොට ඔක්කොම හැලිලා ගිහිල්ලා අන්තිම කුහක ගති ටික, දුෂ්ට ගති ටික, නපුරු ගති ටික විතරක් ඉතුරු කරගන්නවා. මේ පොඩි කාලේ තිබිච්ච හොඳ, තරුණ කාලේ තිබිච්ච හොඳ, මධ්‍යම වයසේදී තිබිච්ච යහපත් ගති ඒවා හලා ගන්න ඉන්නවනේ. අපි පෙනේර නෙවෙයි වෙන්න ඕන. අපි කුල්ලක් වගේ වෙන්න ඕන. පුළුවන් තරම් අපේ නරක ගති හලන්න ඕන. නරක ගති පොලන්න ඕන නේ. නරක ගති අයින් කර ගන්න ඕන අපේ ජීවිතේ. දැන් පුනාති කියන්නේ ඔය විදියට පොළනවට. එතකොට චිත්තං පුනාතිති. හිත පෙලීම. පොළනවා කියන එකේ අර්ථය තමයි මොකක්ද? පිරිසිදු කරනවා කියන එකනේ. පොළනවා කියන එකේ අර්ථය පිරිසිදු කරනවා කියන එක. එතකොට හිත පිරිසිදු වීම තමයි මොකද්ද? පින. දැන් පින යනු මොකද්ද කියලා කවුරු හරි අහුවොත් ධර්මානුකූලව මේ මගේ අර්ථකථනයක් නෙමෙයි, පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ලියපු පාලි සිංහල අකාරාදිය කියන ධර්ම ග්‍රන්ථය. ඒක ඇත්තටම ඩික්ෂනරි එකක් වගේ, ශබ්දකෝෂයක් වගේ. පාලි සිංහල අකාරාදිය. ඒකේ පුනාති කියන වචනයට උන්වහන්සේ දීපු අර්ථකථනය මුළු ලෝකෙම පිළිගත්ත පාලි බියතෙක් උන්වහන්සේ. භාෂාව පිළිබඳ. උන්වහන්සේගේ අර්ථකථන කවුරුත් පිළිගන්නවා. ඒවා නිවැරදි අර්ථකථන කියලා. උන්වහන්සේ පුනාති කියන වචනයට දීපු අර්ථකථනය තමයි මොකද්ද? පිරිසිදු කිරීම, පෙලීම, ධාන්‍ය ආදී දෑ කුල්ලකට දා පෙලීමේ ක්‍රියාවලිය පුනාති කියලා පාලියෙන් අඳුන්වනවා කියලා. පෙලීමේ ධාතුව. මම මේක දැක්කම පාලි සිංහල අකාරාදියේ මටත් සැක හිතුණා. මොකද හේතුව මමත් පොඩි කාලේ ඉඳලා වැඩිපුරම අහලා තියෙන්නේ චිත්තම් පුනාතිති පුඤ්ඤං කියන එක. සිංහලට ගොඩක් වෙලාවට අපි බනට අහලා තියෙන්නේ අපේ වැඩිහිටියෝ කියලා කියනවා ඇහිලා තියෙන්නේ හිතේ සතුට පිනනේ. චිත්තම් පුනාතිති පුඤ්ඤං කියන එක ගොඩක් අය අර්ථකථනයේ වෙලා අහලා පුරුදු කටට හුරු හිත පිනා යෑම පිනයි නේ. ඇත්තටම හිත පිනා යන එක නෙමෙයි පින. හිත පිරිසිදු වෙන එක පින. පිනකින් වෙන්නේ පුණ්‍ය කර්මයක් කියන්නේ හිත පිරිසිදු වෙන ක්‍රියාවක් කියන එක. හිත පිරිසිදු වෙන්නේ මොන ක්‍රියාවන්ගෙන්ද? ලෝභය යටපත් කරන ක්‍රියාවන්ගෙන් නේ. ලෝභය දුරු කරන ක්‍රියාවන්ගෙන්. මෝහය දුරු කරන ක්‍රියාවන්ගෙන්. ද්වේෂය දුරු කරන ක්‍රියාවන්ගෙන්. අන්න හිත පිරිසිදු වෙනවානේ. ඒව තමයි දම් දීම්, සිල් රැකීම, භාවනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, මේ ඇමදීම් ආදී වත්පිළිවෙත්, වැඩිහිටියන්ට කරන ඒ උපචාර විධි, මේවා තමයි පින් කියලා කිව්වේ. ඔය හැම එකකින්ම වෙන්නේ අපේ ලෝභය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා, මෝහය අඩු වෙනවා. හිත අපිරිසුදු වෙලා තියෙන්නේ මොන සිතුවිලි හින්දාද? ලෝභ, ද්වේෂ, මෝහ හින්දා. එතකොට ඒ සිතුවිලි දුරු කරන, ඒ සිතුවිලි යටපත් කරන එවැනි අයහපත් සිතුවිලි වලින් අපේ හිත පොළලා පිරිසිදු කරලා දාන ක්‍රියාවට කියනවා පුණ්‍ය ක්‍රියාවක්. පුණ්‍ය ක්‍රියාව දන් දෙනකොට වෙන්නේ ඒක. ස්වාමීන් වහන්සේ නිතර බණට කියනවා අහලා තියෙනවානේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල සිතුවිලි යටපත් කරගෙන දැන් පින්වතුන්ලා මේ දාණය සාංගික වශයෙන් පූජා කරමු. අහලා තියෙනවනේ. කනට හුරුයි. කටපාඩම් නේ නිතර අහලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? හිත පිරිසිදු කරගමු කියලා කියන්නේ. මේ දාණය තුල හිත පිරිසිදු කරගමු. සිල් ගන්නකොට වෙන්නේත් ඒක. බණ අහනකොට වෙන්නේත් ඒක. භාවනාවේදී වෙන්නේත් ඒක. මේ සෑම ක්‍රියාවකදීම අපේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වුණොත් එතන පිනක් සිද්ධ වෙලා. හිත අපිරිසිදු වෙන ක්‍රියාවක් නම් ඒක එතකොට මොකද? ගොඩක් වෙලාවට පවක්. ගොඩක් වෙලාවට පවක්. ඒ කියන්නේ පව් වලිනොත් හිත අපිරිසිදු වෙනවා. සාමාන්‍ය ක්‍රියාවලත් ඉතින් ලෝභය වැඩි වෙනවානේ. දැන් මෙහි පවක් කරන්නේ නැහැ, නීත්‍යානුකූලව සල්ලි හම්බ කරනවා. ලෝභය අඩු වෙනවද වැඩි වෙනවද අපේ? වැඩි වෙනවා. හැබැයි ඒක
අයහපත් විදියට අයහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට නෙමෙයිනේ. ධර්මානුකූල නීත්‍යානුකූල ක්‍රියාවලියක් ඇතුලේ අපි ධනෙ දාන්නේ හම්බ කරද්දී උනත් අපිට ඒවට ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. හැබැයි ඒ වගේ දේවල් නිසා අපි අපායේ උපදින්නේ නැහැ. හැබැයි අපි දරුණු ලෙස ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන කරපු කර්මයක ක්‍රියාවක ප්‍රතිඵල විදියට අපි දුගතිගාමී වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට ඔයත්ෝ අවබෝධ කරගන්න ඕනේ, තේරුම් කරගන්න ඕනේ, වටහා ගන්න ඕනේ පින කියලා කියන්නේ හිත පිරිසිදු වෙන දෙයක්. හිත පිරිසිදු වෙන ක්‍රියාව. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හිතේ සතුට පින නෙමෙයි. එතකොට හිතේ සතුටක් තියෙනවා. ඒක පින්කමක තියෙන ditta ධම්ම වේදනීය ආනිසංසයක්. මේ ලෝක වශයෙන්ම සිද්ධ වෙන පින්කමක් කරන එක්කෙනාට ඒ වෙලාවෙත් ලැබෙන පස්සෙත් ලැබෙන ලොකුම ආනිසංසයක් තමයි හිතේ සතුට ඇතිවීම. පින් කරාම සතුට තියෙනුනේ ඉද නන්දති කියලා මං අර ගාථාවේ කිව්වේ තථාගතයන් වහන්සේ වදාළේ. භාග්‍යවතුන් වහන්සේගේ ගාථාවක් මම ඔබට කිව්වනේ දේශනාවට කලින් ඉද නන්දති. ඒ වෙලාවෙත් සතුට. පින්කමක් කරනකොට ඒ වෙලාවේ සතුටනේ. දැන් මේ මල් ටික අත ගන්නකොට අත ගස්සනකොට මල් ටික හදනකොට ගිලම්පස හදනකොට සතුටක් තිබුණාද නැද්ද? සතුටක් තිබුණා. ඉද නන්දති. ඒ වෙලාවේ සතුටක් තිබුණා. පෙච්ච නන්දති. පස්සෙත් ගෙදර ගියාට පස්සේ වුණත් ඊළඟ භවයේ පැත්තකින් තියමුකෝ. ගෙදර ගියාට පස්සේ වුණත් අත ලස්සනට මල් ටික හදලා පූජා කළා කියලා හිතනකොට හිතේ සතුටක් ඇති වෙනවා. ඇත්ත. මොකද මේක මතක් කරලා සතුට වෙන්න පුළුවන් දෙයක්. අද කටන චීවරේ වඩම්මන් එනකොට සතුටක් නේ. තමන්ගේ හිස මතක් තියාගෙන අඩි 10ක් හරි අරන් ආව නම් සතුටක්. තමනුත් අත ගැහුවා නම් සතුටක්. කටන චීවර පූජාව එක්ක තමනුත් ඉදි කට්ටක දෙයක් හරි පූජා කරා නම් හිතට හරි සතුටුයි. මමත් අද කටින පින්කමට දායක වුණා. මාත් අද කටින පින්කමට සම්බන්ධ වුණා. හිතනකොට සතුටක් එනවා. ඒ ආනිසංස. පින් කරාම ලැබෙන ලොකු ආනිසංසයක් තමයි අපේ හිතේ සතුට වැඩි වෙන. සතුට වැඩි වෙනවා. කරන වෙලාවෙ පස්සේ. අනිත් ක්‍රියාවන්නුත් තියෙන සතුට ලැබෙනේමනේ. අපිට සතුට ලැබෙන දේවල් තියෙනවා කරද්දී. හැබැයි ඒ ගොඩක් ඒවා තියෙන ප්‍රශ්නේ තමයි කරන වෙලාවේ ලොකු සතුටක් තිබුණට ඒ ක්‍රියාව ඉවර වෙලා ඒක ගැන මතක් කරන්න බය හිතෙන ඒවා තියෙනවානේ. හරි සන්තෝෂෙන් කරපුවා තියෙනවා මතක් කරනකොට බය හිතෙනවා. හරි සන්තෝෂෙන් කරපු ක්‍රියා ඇති. හැබැයි කතා කරනකොට ඇඟ මේ රෝම කූප කෙලින් වෙනවානේ. මං ඒක කරන්නේ අහුවේද දන්නේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ සතුට. පස්සේ අසහනේ. එතකොට සතුට ලැබෙන හැම ක්‍රියාවකම දිගටම සතුට පවත්වන්න බෑ. පුණ්‍ය කටයුත්තක් කළා. පින්කමක් කරොත් ඒ කරන වෙලාවේ විතරක් නෙමෙයි මේ ජීවිත කාලේ ඕනම වෙලාවක මතක් කරලා හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඒකයි පිනේ තියෙන බලගතු ආනිසංස. සතුට ඕනනම් පින් කරන්න. දුකෙන් ඉන්න වෙලාවට බුදුන් අඳින්න. හිත සුවපත් වෙනවා. හිතේ සතුටක් ඇති වෙනවා. දුකෙන් ඉන්න වෙලාවට ඇවිල්ලා මේ චෛත්‍යයන් වහන්සේ ගාව ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න. ඒ දිහා බලාගෙන වැඳගෙන ඉන්න. හිත සැනසෙනවා. හිත සුවපත් වෙනවා. ඒ තමයි හොඳ දෙහි තියෙන ආනිසංසය. යහපත් දෙහි තියෙන ආනිසංසයක. හිත පිරිසිදු වෙනකොට හිතේ සතුට ඇති වෙනවා. අපේ හිත දුකෙන් තියෙන ඇත්තටම තරහින්දනේ. බය ආශාවල් වැඩි. එකක්වත් ඉෂ්ට කරගන්න බෑ. අරක කරගන්න ඕනි මේක කරගන්න ඕනි හින දකින්න කොච්චර උත්සාහ කළත් හරියන්නේ නැහැ දුකෙන්. හැබැයි අපි ඊටාම යහපත් දෙයක් කරලා ඒක ගැන මතක් කරනකොට හිත පිරිසිදු වෙනවානේ. සීලයක් රැක්කා. අද දන් හන්දක් බෙදුවා. අද මෙයාට උදව් කරා. අද බුදුන් වැන්දා. ඒ වගේ යහපත් ක්‍රියාවකින් අපේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන ක්‍රියාව පින. දැන් ඔබට ඒ කරුණ මම හිතනවා නිරවුල් කියලා. පින යනු
හිත පිරිසිදු වීම. එතකොට පිරිසිදු වෙච්ච හිතේ සතුට ආනිසංසයක් විදියට අනිවාර්යෙන්ම තියෙනවා. ඉද නන්දති ඒ වෙලාවෙත් සතුට, පෙච්ච නන්දති පසුවත් සතුට. ඕක ඕනනම් තව විදියකට තේරුම් කරනවා. මේ භවය පුරාමත් සතුට, පසු භවයේදීත් සතුට ලැබෙනවා. කත පුඤ්ඤෝ පින් කරපු කෙනා උභයත්ත නන්දති. ඔය අවස්ථා දෙකේම සතුට ලබනවා. මේ භවයේදීත් පසුවත්, ඒ වෙලාවෙත් පසුවත්. පුඤ්ඤම් මේ කතන්ති නන්දති. මම පින් කරලා තියනවා කියලා සතුට වෙනවා. මම පින් කරලා තියනවා කියලා සතුට වෙනවා. ධීයෝ නන්දති සුග්ගතින් ගතෝ. සුගති භූමි වල ඉපදිලා පින්කම් වල ආනිසංස විදියට තව සතුට වෙනවා. තා ගොඩාක් සතුට වෙන්න ලැබෙනවා. දැන් අපිට කොච්චර එහෙම අවස්ථා ගණනාවක හිතලා තියනවද මේ ජීවිත කාලේ මම පෙර පින් කරලා කියලා. නේ. ඔය ඇත්තන් තනියෙන් හිතන්න. හිතිලා නැද්ද මම කොච්චර පින් කරලාද අනිත් මිනිස්සුන්ට අදාළව ගත්තම මම මොනවා වුණත් මේ தත්ත්වයට ආවා මගේ පෙර පින් හින්දා කියලා. මම නම් හිතනවා මාන්නම් පුදුම පිනක් කරලා තිබුණා. අවුරුදු 10 වෙනකොටම මාන වෙන්න හිතුණා. ආය අම්මලා කියලා එහෙම නෙමෙයි. අම්මයි තාත්තයි අකමැති මාන වෙන්න. හිතුණා. එපා කිව්වා මාන වෙන්න. අඬලා මහනුනේ. ඕනිමයි කියලා. පිනක්. මම මහනුනේ නැත්තම් සමහර විට ඉතින් ඔය තෙයක්කර භාගයක් වගේ වවාගෙන ගමේ ඉන්න තිබුණානේ. කවුද දන්නේ? අපි දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මගේ සංසාරේ කරපු පින් මට ප්‍රතිවිපාක ආනිසංස විදියට එන්න හරි සමහර විට මම මහාන වෙච්ච එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මගේ ගෙදර ඉපදිච්ච අනෙක් සොහොයුරන් තව ඉන්නවා මට සිව් දෙනෙක්. අයියලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි. ඒ 5 දෙනාට ලැබෙන්නේ නැති කොච්චර දේවල් මට ලැබිලා තියෙනවා. අධ්‍යාපනය නේ. දානමාන සිව්පසය. දැනුගත්කම. කොච්චර දේවල් ලැබුණා. එතකොට පින කියලා කියන්නේ අපි විශේෂ කෙනෙක් බවට පත් කරන ධර්මයක් නේ. දැන් ඥානවලට මේ ටික හම්බ වෙනවා නම් අර 4 දෙනත් මම්මට වෙමින් ඉන්නේපයි. මේක ජෙනටිකලි එන එකක් නේ. ඒ කියන්නේ කාගේ හරි මේ මතුවීම කියන එක ඥානවලින්ම එන එකක් නෙමෙයි. ඥානත් බලපානේව තියෙනවා. බීජ න්යාමෙත් බලපාන. නමුත් මේ අපි කරපු පින් අපිට ගොඩාක් බලපානවා. අපේ මේ ලෝක ජීවිතේ උප්පත්තිය ලබන්නත් ඉපදුනාට පස්සේ අපි විශේෂ අය බවට පත් වෙනවා. විශේෂ අය බව. හැමෝම විශේෂ අය වෙන්නේ නැහැ. දැන් බලන්න ලංකාවේ කී දෙනෙක් නේ ජපානයට පැන ගන්න හීන දකින්නවදනේ. ඔය ඇත්තෝ පැන ගත්තනේ කොහොමද? මොන ක්‍රමෙන් හරි ආවනේ පිනනේ. දැන් ඉතින් මට බොරුවට කියන්න එපා මොන පිනක් දාඳුරුවනේ පුදුම දෝකක් විඳින්නේ. එහෙනම් ඉතින් යන්නකො ලංකාවට. යයි වැකේෂන්. නේද? යාර ඉතින් අපි බොරුවට ඉතින් දේශප්‍රේමී ඔලුවට දාගෙන එහෙම කියන වෙලාවල් තියෙන වැඩක් නැහැ. ලංකාවේ තරම් කොහෙවත් එහෙම කිව්වට යන්නේ නැහැ. මේ පොත ගන්න හැටි try කරනවා. PR ගන්න හැටි බලනවා. අර වගේ බොරු කතා දේශප්‍රේමී ඔලුවට දාන් කියවන වෙලාවල් තියෙනවානේ. කතාන්දර. ඇත්ත කාරණේ තමයි ඔය ඇත්තෝ ලංකාවේ හිටියට වඩා හොඳ ජීවිතයක් මෙහෙදි එවනවා. මේක පිළිගත්තන් ඉවරනේ අවංකවනේ. ආයෙ ඔකට හිතමානයක් හදා ගන්න ඕනේ නැන්නේ. ලංකාවේ හිටියනම් හම්බ කරන්නේ නැති ගාණක් මෙහෙදි හම්බ කරනවා. ලංකාවේ හිටියනම් යන්න හම්බෙන්නේ නැති රෝහල් වලට ලෙඩ වුණාම හරි යනවා. අඩුම අපි ඉන්ෂුරන්ස් එකෙන් ගෙවලා හරි අපිට හොඳට කතා කරන දොස්තර මහතුරු හම්බ වෙනවා. නේ? අපිට හරියට සලකන මේ සාත්තු සේවක සේවිකාව හම්බ වෙනවා. පිනක් නේද? අපි සල්ලි දීලා බැනුම් අහනවානේ. ලංකාවෙත් නේද? දොරෙන් ඇතුල් වෙනකොට දොස්තර මහත්තයා බේත් 4ක් විතර ලියලා ඉවරයි ලංකාවේ. මේ මම ගිහින් තියනවානේ පොඩි චෙක්අප් වලට. කොච්චර කතා කරමින් අපේව හරියට ස්ටඩි කරලා අපේ ලෙඩේ නේද?
කොච්චර හොඳ දේවල් තියෙන පිනක් මේක. ඔයත් ඒක තේරුම් ගත්තොත් හරි. මේක අපේ සංසාර පිනකට අපිට ලැබිච්ච දෙයක්. හැමෝටම මේ අවස්ථාවන් මේ පහසුකම් භුක්ති විඳින්න හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. සමහරුන්ට හිතෙන්න පුළුවන් නෑ අපි උත්සාහය වීරිය ඔය ඇත්තන්ට වඩා උත්සාහවන්ත අය ගොඩක් ඉන්නවා ලෝකේ. ඒත් උඩට එන්නේ. මොන තරම් උත්සාහවන්ත අය ඉන්නවද මේ ලෝකේ? උත්සාහවන්ත හැම මිනිහම උඩට ඇවිල්ලා තියෙද? නෑ. උත්සාහවන්ත හැම මිනිස්සයම උඩට එන්නේ නෑ. උත්සාහවන්ත හැම මිනිස්සයම සාර්ථක වෙලා නෑ. හැබැයි අර උත්සාහය නිසා යන්තම් ඉන්න තැනින් පහළට වැටෙන්නේ නැතුව ඒගොල්ලෝ ජීවත් වෙනවා. මට මතකයි මම විශ්වවිද්‍යාලයට යන කාලේ කොළඹ විශ්වවිද්‍යාලයට මම ආනන්ද කොලෙජ් එක ගාවින් තමයි බස් එකට නගින්නේ. මම ඉඳලා හිටලා පුරුදු වෙලා හිටියා මේ ඒ මරදානේ ඔය මරිය කඩේ කිට්ටුව ඒ ප්‍රදේශේ පොඩි දුප්පත් ගෙදරක අම්මා කෙනෙක් ඉන්දියාප්ප හදලා යා ඒ වර මුල් වගේ ලංකාවේ මුල් වගේනේ බඳින් ඉන්දියාප්ප මුල් බැඳලා අර තියෙන පොටි පෙට්ටි කඩ වලට දාගෙන යනවා. මම පුරුදු වෙලා හිටියා එයාට මුදලක් දීලා වරින් වර ඉන්දියාප්ප මිලදී ගන්න. ඒ උපාසකම්මා ගැන මම දන්න දේ තමයි. උන්ද හරීම වගකීම් සාගත උපාසකම්මා කෙනෙක්. කිව්වොත් හාමුදුරනේ මං හෙට 7යි කාලට තමයි එන්නේ. උන්ද හරියට 7යි කාලට. වගකීම් සහගත බව කියන එක හරිය ඉහළින් තිබුණා. අනිත් එක ට්‍රාන්ස්පරන්සි නේ. ඉන්දියාප්ප 10යි තියෙන්නේ හාමුදුරනිකුත් 10 තියෙනවා. ඒක 9ක් නෙමෙයි. හොර නෑ එකක් වහලා ගහන්නේ නෑ ඒව නෑ. අවංක උපාසකම්. කාර්යක්ෂමකම්. මං කතා කරන උපාසකම්ම එකනේ. වයසකම්ම. එයා මට කියනවා 3:00ට නැගිටින සායනාසිකේ. 3:00ට නැගිටලා ඉතින් කොච්චර කාර්යක්ෂම. මම යුනිවර්සිටි අවුරුදු 4ක් ඉවර වෙනකොට ඒ උපාසකම්මා තාර සීට් හැවිල්ලපු ගෙදරමයි. හැබැයි එතන කොහොම හරි අල්ලන් ඉන්නවා. එයාගේ උත්සාහය, එයාගේ වගකීම් සහගත බව, එයාගේ කාර්යක්ෂමකම, එයාගේ අවංකකම ඒ ඔක්කොම තිබුණත් එයා ඉන්න තැනින් ඊට එහා උඩට එන්නේ නැහැ. මං තේරුම් ගත් එකම දෙයයි. මිනිහෙකුගේ දියුණුවට අවශ්‍ය දේවල් ටික ලෞකික සමාජ පිළිගන්න දේවල් ටික ඔක්කොම තිබුණත් පෙර පින කියන එක නැත්තම් පුබ්බේචකත පුඤ්ඤතා කියන එක නැත්තම් මතු වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ලේසි වැඩක්. ඒ හින්දා පින නම් හැල්ලු කරන්න එපා. පෙර පින නම් හැල්ලු කරන්න එපා. ඕවා කොහෙද ඔය ආදී මිත්‍යා දෘෂ්ටි වල නම් පැටලෙන්න එපා. පෙර පින කියන එක එනවමයි. ඒක අපේ ජීවිතේට විශාල බලපෑමක් කරන දෙයක්. විශාල බලපෑමක්. ඒ කර්මඵලය පිළිබඳව විශ්වාසය නම් මම ඔබට යෝජනා කරනවා තමන්ට ජීවිතේ මොන ප්‍රශ්නාවක් කර්ම විපාක නම් අමතක කරලා ජීවත් වෙන්න එපා. හැම තිස්සෙම මං කරන කර්මවල විපාක මට එනවා කියන එක විශ්වාස කරන් ජීවත් වෙන්න. හරියනවා. එතකොට අපි වගකීම් සහගතයි. අපේ යහපත්කම, අපේ ගුණවත්කම අපි දන්නේම නැති තරම් ලස්සනට වැඩෙන්න පටන් ගන්නවා. කර්මඵල විශ්වාස කරන. ඉතින් අපි කවුරුත් මේ ශාලාවේ සිටින කවුරුත් නේ අපි ඔක්කොටමත් වඩා බානගල නායක හඳුරුනේ. පුදුම පිනක් තියෙන සායනාංශ කෙනෙක්. හරි පිනක් නේද? උන්වහන්සේ කුඩා කල පැවිදිලා නේ. අත දඹදිවනේ. සමහර ස්ථානවල උන්වහන්සේලට තියෙන ඵලය ඇත්තටම ලංකාවේ අයවත් දන්නේ නැහැ ගොඩක්. උන්වහන්සේට තියෙන ශක්තිය කොච්චරද කියලා. උන්වහන්සේට තියෙන අවස්ථා විශාල අවස්ථා. මේ හැම රටකදීම උන්වහන්සේට පුදුම විදියට පෙරපිනටනේ හමු වෙච්ච පුද්ගලයෝ මාත් එක්ක විස්තර කතා කරලා තියෙනවා. ලැබිච්ච අවස්ථා දේවල්
ඒ හැම එකක් ඇතුළෙම පෙරපින තියෙනවා. පෙරපින. සමහර අයට ජීවිතේ කවදාවත් ළඟටවත් යන්න හම්බ වෙන්නේ නැති මහා ශ්‍රේෂ්ඨ මිනිස්සු උන්වහන්සේට ළඟින් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න. ඒ තමයි පිනේ විවිධත්වය. මොකද්ද? පිනේ විවිධත්වය. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාළානේ. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. අපි කරපු පින්පව් දෙක අපිව හීන පනීත උසස්සෝ පහත් තත්වයට පත් කරන සාධක අතර ප්‍රබලයි. ප්‍රබල සාධක. එක්ක අපි ඉහළ තත්වයට ගෙනියනවා, එක්ක අපි පහළ අඩියටම වැටෙන්න හේතු වෙනවා. කර්ම ගැන පුදුම වග වෙන්න ඕනේ. පින්කම් ගැනයි පව්කම් ගැනයි පුදුම වග වෙන්න ඕනේ. එක විපාක එන විදිහ දඬුවම් දෙන්න කෙනෙක් නැහැ නෙමෙයි. ඒ අපි චේතනාත්මකව කරන ක්‍රියාවම ඒ හදන සිතුවිලිම තමයි. ඒ චේතනාවම තමයි අපිට සුගතිය හෝ දුගතිය නිර්මාණය කරන්නේ. නැතෝ කවුරුත් මේ පොත පෙරලලා ජජ් කරලා නඩුව අහන්නේ කර්මයම තමයි. නේද? දඬුවම හෝ ත්‍යාගය දෙකම අපිම නිර්මාණය කරගන්නවා. සුගතිය හෝ දුගතිය අපිම නිර්මාණය කරගන්නවා. ඒ නිසා මම අපේ පින්වතුන්ලට යෝජනා කරනවා. පින කියන්නේ අපි උසස් හෝ පහත් තත්ත්වයට පත් කරලන්ට බලපාන ප්‍රධාන දෙයක් කර්මය. බුදුහාමුදුරුවෝ කොහොමත් එහෙමනේ වදාළේ. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. අපි උසස් තත්ත්වයට පත් වෙන්නේ කර්ම ඵල විපාක අනුව, අපි පහත් තත්ත්වයට පත් වෙන්නේ කර්ම ඵල විපාක අනුව. අපි කරන දේට වගකීම අපිට ගන්න වෙනවා. අපි කරන දේ වගකීම අපිට ගන්න වෙනවා. කර්මය හරි දරුණුයි. හේතුව විපාක එනවමයි. කර්මය හරි සාධාරණයි. මොකද සාධාරණ මං කරන ඒවට ඔය ඇත්තන්ට විපාක හම්බෙන්නේ කොච්චර සාධාරණද? මං කරන වැරදි වලට ඔය ඇත්තන්ට දඬුවම් හම්බෙන්නේ. ඔය ඇත්තෝ කරන වැරදි වලට මට දඬුවම් හම්බෙන්නේ. කර්මය හරි සාධාරණයිනේ. නීතිය නම් කොහොම සාධාරණ නැති බව අපි දන්නවනේ. සමහරු කරන ඒවට වෙනමම අය දඬුවම් විඳිනුනේ නීතියේදී දඬුවම් විඳිනුනේ. දැන් අපේ වගේ ඉන්දියාවේ වගේනේ රටවල් වල දූෂිත පාලකයින්ගේ වැරදි වලට මුළු රටක් සමාජයක්ම දඬුවම් විඳිනුනේ. පීඩා විඳිනවා. එහෙම තියෙනවා. සමහර පවුල් වල වැඩිහිටියන්ගේ වැරදි වලට ළමයි පීඩා විඳිනවද නැද්ද? පීඩා විඳිනවා. දුක් විඳිනවා. ඒ කියන්නේ නීතිය කියන එක එහෙම තමයි. නීතිය හැමතිස්සෙම සාධාරණයි. කර්මය සාධාරණයි. කර්මය තියෙන්නේ කර්මය කරපු කෙනාටයි ඊට දැනුවත්ව අනුබල දුන්න නම් කවුරු හරි අන්න ඒගොල්ලොන්ට ඒකට වග කියන්නේ. හොඳ කර්මයටත් එහෙමයි නරක කර්මයටත් එහෙමයි. දැන් අද බලන්නකෝ. අද මේ උතුම් කටින චීවර පූජාවට එක්කෙනෙක් ප්‍රධාන කැපකරු දායකයා වෙන්න ඇති. හැබැයි අනිත් හැමෝමනේ එක ව්‍යංජනයක් හරි හදාගෙන ඉන්න ඇති. එක මේ සෙන් එකක් හරි දාලා පඳුරකින් හරි දායක වෙන්න ඇතිනේ. කොඩියක් හරි ඔසවගෙන එන්න ඇති. ඉදිකටක දෙයක් හරි පූජා කරන්න ඇති. එතකොට හැමෝම පින්කමේ සාක්ෂිකරුවෝ වුණානේ. කොඩි දැම්මා අර මහත්තුරු එකතු වෙලා චෛත්‍යයන් වහන්සේ විදුලි බල්බ් වලින් ආලෝකවත් කරවුවා. කොච්චර උතුම් කටයුතු මේ ඔක්කොම කරේ මේ කටින චීවර පූජාව. එතකොට ඒ පින්කමට දායක වෙච්ච අය ප්‍රධාන පින්කම කරපු එක්කෙනෙකුත් ඉන්නවා. ඒකට දායක වෙච්ච අය ඉන්නවා. හැමෝටම ඒ මට්ටම් වලින් ආනිසංස හම්බ වෙනවා. පෞත් එහෙම තමයිනේ. දැන් ගොඩාක් අය හිතනවා තමන් මැරුවේ නැති වුණාම ඉතින් පව නැහැ. තමන්ට පව නැහැ. මරපු එක්කෙනාට තමයි පව කියලා. ඒකනේ ලංකාවේ ගොඩාක් නෝනලා මේ ගෝනු සෙක්ස්
ඒ මාවොත් කොස්ස තියලා තද කරගෙන මෙන්න ඒ ගෝනුස්සෙක් කියලා ගෑ ගහන ඊළඟට දර පොල් අරන් මිනිහා තමයි එන්න ඕනේ. ඊට පස්සේ මිනිහා මරන්න ඕනේ. මැරුවේ නැත්තම් බැනුම් අහන්න වෙනවා. මැරණකම් බැනුම් අහන්න වෙනවා. මැරුවේ නැහැ කියලා. ඊට පස්සේ අරයා බණ අහනකොට එයා ඉන්නවා ජීවිතේට ප්‍රාණඝාත කළා නෑ වගේ නේ. මිනිහාට ඇඟිල්ලෙනුත් අනිනවා ප්‍රාණඝාතය ආදීන මේ කියන දෙනකොට සමුසේ පව කරනවානේ අහගන්නවා. එහෙම තමයි අපේ රටේ. ඒගොල්ලෝ හිතනවා අන්න පොල්ල මෙන්න සතා අපි දසසිල් කිව්වන් හරියයි කියලා. ඒගොල්ලෝ එහෙම හිතනවානේ. පොල්ලක් දීලා සතක් පෙන්නලා නේද? ඒගොල්ලෝ හරි සීලවන්තයි වගේ රංගපානවා නෑ. මරපු එක්කෙනාට වගේම මරවපු එක්කෙනාටත් විපාක තියෙද නැද්ද? විපාක තියෙනවා. දැන් ගොඩක් පින් කරන අය අහන ප්‍රශ්නයක් තමයි මෙහෙම. අපි මේ ආත්මෙ කිසිම පවක් කරලත් නැහැ. අපි කාටවත් අපරාධයක් කරලත් නැහැ. ඒත් ඇයි අපිට මේ කරදර කියලා? ඉතින් අපිට විපාක විදියට එන්නේ මේ ආත්මේ කරන ඒවා විතරයි නම් ඒ කතාව සාධාරණයිද නැද්ද? සාධාරණයි. ඒ කතාව සාධාරණයි. ඒ කතාව යුක්තිසහගතයි. බුදුහාමුදුරුවෝ දේශනා කරා නම් ඔබලාට විපාක විදියට පැමිණෙන්නේ මේ ආත්මේ කරන දේවල් පමණි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා එහෙම එකක් අදහගෙන ඉඳිද්දී ඔන්න අපිට අපි මේ ආත්මේ හොඳට ඉඳිද්දී නරක ප්‍රශ්න අපිට එනවනම් දුක් පීඩා විඳින්න වෙනවනම් ඔන්න අපි මේ ප්‍රශ්නේ අහුවට කමන්නේ. අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන්නේ මොකක්ද? අපි සංසාරේ ඉපදිච්ච ආත්මවල කරලා තියෙන පව් ප්‍රමාණයවත් පින් ප්‍රමාණයවත් මෙච්චරයි කියලා අපිට කියලා ගණනය කරලා නිම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් අපි මේ ආත්මේ යහපත් ඉන්න එකේ තියෙන හොඳම දේ තමයි ලොකුම දේ තමයි සමහර විට අපි අඛණ්ඩව යහපත්ව ඉන්න හින්දා තමයි අපිට පෙර භවවල අපි කරන ලද අකුසල් වල විපාක ඔය මට්ටමට හරි අඩු වෙලා ඉන්නේ. බෙල්ලම කැපිලා යන්න තියෙන පව් සමහර වෙලාවට මේ කරන පින් හින්දා අතක් පයක් කැඩිලා නවතිනවා. මුළු ජීවිතේම අහිමි වෙන්න තියෙන ඒවා රස්සාව නැති වෙලා නවතිනවා. වාහනේ කුඩු වෙලා අපි බේරෙනවා. මතක තියාගන්න මේ පින කියන එක දැන් හරි කරමින් ඉන්න හින්දා තමයි හරියට අර වැස්ස වෙලාවට කුඩේ ඉහළන් යනවා වගේ දැන් නේ. වැස්ස වෙලාවට කුඩේ ඉහළන් යනවා වගේ තමයි පෙර පව් එන වෙලාවට පෙර අකුසල් එන වෙලාවට අපේ පුළුවන් තරම් පින් කුසල් යහපත් දේවල් කර ගනිමින් හිටියොත් පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන් ඉතින්. මේ සමහර දවස් වලට වහින වැහිවල හැටියට මේ කුඩ කැලේනේ යන්තම් ඔළුවයි ඩොකියුමන්ට් ටික බේර ගන්න පුළුවන්. ඇඟෙන් 4න් 3ක් දෙන්නලානේ. හැබැයි ඉතින් ඔළුවයි પાස්පෝර්ට් එකයි හරි බේරෙන්නේ මොකක්ින්ද? කුඩේ අතේ තිබිච්ච හින්දානේ. මොකක් හරි ඉහළන් ඉඳපු හින්දා. පින් කියන්නේ ඒවා. අපි අඛණ්ඩව පින් කටයුතු අපේ ජීවිතේ දවසට එක මේ වතුර පොතක් හරි කාට හරි දෙන, බත් මිටක් හරි සතෙකුට දෙන පින් කටයුතු එක සිල්පදයක් හරි දවසේ රකින්න භාග්‍යවතුන් වහන්සේට පැන් කෝප්පයක් හරි පූජා කරන ආදී පින් කටයුතු අපි අඛණ්ඩව කරගෙන යනකොට සසරේ කරපු අකුසල ආවත් ඒවා චුට්ටක් හරි අඩු වෙලා යයි. පින් කිරීම නවත්තන්න නම් හොඳ නෑ මට කරදරයි කියලා. කරදර නම් මගේ යෝජනාව දිගටම සිල් රකින්න කියලා. ඔබට කරදරයි නම් දිගටම සිල් රකින්න. ඔබට අපල කියලා කියනවා නම් දිගටම සිල් රකින්න. මාර කපල නම් තවත් හොඳට සිල් රකින්න. සිහිය හොඳට දියුණු කරන්න. නරකම කාලයක් නම් සිහිය හොඳටම තියාගන්න. සති සම්පජාඤ්ඤය කියන එක හොඳටම පවත්ව ගන්න. දැන් ඔයත් කේන්දර බලනවා ඇතිනේ නේද? ලෝකෙ කොයි හිටියත් ආසියාතික මිනිස්සු කේන්දරේ බලනවානේ. කේන්දරේ බලන මිනිස්සු ඉන්නවා නැති අයත් ඉන්නවානේ. ඉතින් ඒවයි බලලා කියනවා ඔයාගේ
නරක ඒ රාෂ්ටකයක් යන්නේ අන්තිම කාලේ ටිකක් නරකයි. කකුල අතපය බේරගන්න යාන වාහන වලට කරදර තියෙනවා පරිස්සම් වෙන්න. එහෙම කියලා ඒ කට්ටිය ගණන් හදලා කියන. මන් දන්නේ නැහැ ඒක ගැන. මට ඒක ඇත්තයි කියලා ඔප්පු කරන්න දැනුමකුත් නැහැ. බොරුයි කියලා ඔප්පු කරන්න දැනුමකුත් නැහැ. ඒ නිසා මම ඒක එක්ක ගැටෙන්නේ නැහැ. නේ? ඒක එක්ක ඇලෙන්නෙත් නැහැ. මම ඒකේ කරුණු කවුරු හරි කිව්වොත් මම අහගින්. ඒක යාගේ දැනුම මට එකක් කියන්න පුළුවන්. ශාස්ත්‍ර කටයුතු වලින් ඒවයින් නිවන් දකින්න නම් බැරි බව මම හොඳටම දන්නවා. ඒකත් විද්‍යාවක්. ඒකත් මොකක් හරි අපි එකඟ වුණත් නැති වුණත් ඒකත් දැනුමක් නේ මොකක් හරි. නේද? ඒක අපිට නිවන් දකින්න බෑ. ජාති ජරා ව්‍යාධි මරණ වලට එතන උත්තරයක් නැහැ නේ. එතන උත්තරයක් නැහැ. ඒකට උත්තරේ තියෙන තථාගතයන් වහන්සේ ගාවනේ. අනිත් ඒවා ඒගොල්ලොන්ගේ දැනුමෙන් යම් දේවල් කියන ඔය කියන ඒවා එකක් තමයි ඔය අනතුරු වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද තියෙන හොඳම විකල්පය? සතියනේ. සිහියනේ. පඩි පෙළක් බහිනකොට තමන් බහින බව දැනගෙන බයි. අතටත් තියෙන අල්ලගෙන බයි. වාහනේ නවත්තනකොට සිහියෙන් නවත්තන්න. වාහනේට නගිනකොට සිහියෙන් වාහනේට නගින්න. කැපෙන යමක් පාවිච්චි කරනකොට සිහියෙන් පාවිච්චි කරන්න. සිහිය කියන්නේ තථාගතයන් වහන්සේ අපිට ප්‍රගුණ කරගන්න කියපු උතුම් කුසල ධර්මයක්නේ. උතුම් හොඳ චර්යාවක්නේ සිහිය පවත්වා ගැනීම. ඊළඟට සිල්වත් වෙන්නනේ. අලාභ කාලේ නවනම් සිල්වත් වෙන එක හොඳයි. මොන කාට හරි අලාභ කාලිකුත් එනවා. අලාභ දේවල් අහිමි වෙන කාලයක් එනවා. ඒ කාලෙදිම කොහොමද ගෙදර නෝනට අමතරව තව නෝනෙක් හොයාගත්තොත් අලාභ කාලෙට අනිවාර්යෙන් දෙවෙනි උන්ද හූරගෙනම පණිය ඔක්කොම ටික. දැන් අලාභ කාලෙට කාම මිත්‍යාචාරයට ගියොත් ඉවරට ඉවරයි නේ මිනිහා. ඔන්න කියනවා කේන්දරේ බලලා හරි නරක කාලයක් ඔයාගේ ගොඩක් දේවල් නැති වෙන්න නියමිතයි. පටන් ගන්නවා බොන්නයි පචින්කෝ යන්නයි. මොනවා වෙයිද? ඒ මිනිහා ඉවරටම ඉවර වෙන්නේ. ඇයි? අරහෙන් එන විශාල කර්මයක් විපාක දෙන්න එනවා. අනිත් පැත්තෙන් ඒකට අවශ්‍ය කරන ඒ තියෙන දේ නැත්තට නැති කරන දොරටු ටිකක් අරින්න පටන් ගන්නවා. මේ විනාශ වෙන එක හරිනේ. ඒවා හරිම හේතුඵල සම්බන්ධයක් තියෙන දේවල් නේ. ඒවා හරිම පැහැදිලිනේ මොකද්ද වෙන්නේ කියලා. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා කාලේ නරකයි වගේ තියෙනවා නම් සීලයම රැකගන්න කියලා. කාලේ නරකයි වගේ පේනවා නම් සීලයම රැකගන්න. භාවනාවම වඩන්න. භාවනාව වඩනවා කිව්වේ මොකද්ද? සෑම මොහොතක්ම සතිමත්වම ඉන්න. මෛත්‍රිය වඩලා වෛරය ක්‍රෝධය නැතුව ඉන්නනේ. කරුණාව වඩලා දයාව අනුකම්පාව එක්ක ඉන්න. හොඳ දේවල් නේ වඩනවා කියන්නේ. බුදු ගුණ වඩලා ශ්‍රද්ධාවෙන් ඉන්නනේ. අනිච්චතාවය වඩලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ඉන්න. හැම දෙයක්ම නැති වෙන බව තේරුම් අරන් ඉන්න. ඉතින් දේවල් අවබෝධ කරගෙන තේරුම් අරගෙන ලස්සනට කවුරු හරි කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට නරක කර්ම එයි. හැබැයි ආවත් ඒවට ඔරොත්තු දීගෙන දවස ගෙවාගෙන යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහා පුඤ්ඤ බායි කියලා සූත්‍රය. මහණෙනි පින් කරන්න නම් බය වෙන්න එපා. ඒ සූත්‍රේ නම ඒක. මහා පුඤ්ඤ බායි. පින් කරන්න බය වෙන්න එපා. පුඤ්ඤම් භික්ඛවේ සුඛසේතං අදිවචනං. පින කියන්නේ මහණෙනි සැපයට කියන තව නමක්. පින කියන්නේ සැපයට කියන තව නමක්. පිනයි සැපයයි එකට එක සම්බන්ධයි. එහින්දා අපේ පින්වතුන්ලා බොහොම ශ්‍රද්ධාවෙන් හදවතින්ම පින් කටයුතු කරන්න ඕනේ. කොච්චර නරක කාලයක් ආවත් හොඳ වැඩ නම් නවත්තන්න එපා. දම් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන එක, උතුම් ගුණ ධර්ම පුහුණු වෙන එක, දුප්පතුන්ට උදව් කරන එක ඒව නවත්තන්න එපා. නරකයි නම් කාලේ තව තවත් ඒවම කරන්න. හැබැයි ඉතින් සමහරව ඇවිල්ලා අර කිසිම ශ්‍රද්ධාවක් නැති අය ඇවිල්ලා මෙහෙම කියයි. ඔයගොල්ලෝ ඒ පන්සල් යන ඕගොල්ලොන්ටමනේ කරදර.
කෝ අපිට තියෙත. ඒ දෙන ලනු කන්න එපා. මොකද හේතුව අපි මේ ආත්මේ පන්සල් ගියාට මේ ආත්මේ සිල් රැකන් හිටියට මේ ආත්මේ දම්පැන් දුන්නට අපි දන්නේ සංසාරේ අපි මොනවද කරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකයින්ගේ කතා අහලා අපි නේද අපි කරන යහපත් වැඩ ඔක්කොමත් නැවැත්තුවොත් මහවැස්ස එන බව දැනත් කුඩෙත් විසික් කරලා ගියා වගේ තියෙන්නේ. කුඩෙත් විසික් කරලා ගියා වගේ තියෙන්නේ. මහවැස්ස එන බව දැනත්. ඒ නිසා අන් අය කියන දේ මොකක්ද කියන එක වැදගත් නෑ. වැදගත් දේ තමයි ඔබ විශ්වාස කරන්නේ මොකක්ද කියලා. ඔබ විශ්වාස කරන්නේ. ඔබේ ශ්‍රද්ධාව. ඒ මත පදනම් වෙලා ඔබ කටයුතු කරන්නට කියන එක තමයි මගේ යෝජනාව. මොකද අර වගේ පින් කරන අයව යහපත් වැඩ කරන අයව වට්ටන්නත් පොඩි කතා එහෙම කියනවනේ නේද? හිත අවුල් කරවන, බණ අහන්න එපා කරවන, භාවනාවක නියැලෙන්න එපා කරවන, සිල් රකින්න එපා කරවන, ඒ වගේ කතාන්තර කියන අයත් නැතුව නෙමෙයිනේ. සමහර විට ඉතින් ඒගොල්ලොන්ට ඒකේ විශ්වාසයක් නැහැ. ඒගොල්ලොන්ගේ කැමැත්තනේ. අපිට ඒක අදාළ නැහැ. ඒගොල්ලොන්ගේ කැමැත්ත. ඒගොල්ලොන්ගේ විශ්වාසය. අපි අනුන්ගේ විශ්වාසය ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. ඒකලගේ කැමැත්ත. නමුත් අපි හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන බෞද්ධ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවබෝධ කරන් ඉන්න ඕන අපේ ජීවිතේ පිනයි පවයි අපිට දෙකම එනවා. අපි පුළුවන් තරම් පින් කුසල් කරගෙන හිටියොත් පව් අකුසල් බලවත් වෙන කාලෙට අපිට ඒවා විපාක විදියට එන කාලෙට අපිට අපේ ජීවිතේ ගැට ගහගෙන හරි යන්න පදනමක් හම්බ වෙනවා. නිසා කවුරු කිව්වත් පිනෙන් නම් අයින් වෙන්න එපා. මොකද සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම් පින්කම් කියන ඒවා අනුමත කරලා තියෙන්නේ ලෝකේ සත්පුරුෂයෝ සහ ඥානවන්තයෝ. අසත්පුරුෂයෝ පිනට විරුද්ධයිද නැද්ද? විරුද්ධයි. හොඳ දෙයට විරුද්ධයි. නේ. කටිනේ කිව්වම කටිනේට අත ගහන්න දෙන අය කීයද ඉන්නේ? හැබැයි කාලා පැනලා යන්න කී දෙනෙක් එනවද? එහෙම තමයි හැටි. ඒ පණ ටිකක් අහන්නේ ඒවට වාඩි වෙන්නව පන්සිල් ගන්නවත් නැහැ. සමහරුන්ගේ කාර් අර වෙලේ නේ පින්කම අවසන් වෙනකන්. ඊට පස්සේ ඇවිල්ලා ගාන්ට කාලා මාරු වෙනවා. කමන්නේ නැහැ. ඉතින් දෙන අපිට පින් සිද්ධ වෙනවනේ. නේද? මොකද මේ යාචකයෙකුට දුන්නත් පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වෙලාවට දීලා දාන්න ඕනේ. යාචකයෙකුට දුන්නත් පිනක් සිද්ධ වෙනවා. ඔය කිසිම සීලයක් ගුණයක් නැති ධර්මයක් මොකක්වත් නැති යාචකයෙකුට කැම ටිකක් දුන්නොත් දුන්නා වගේ 10 වාරයක් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා ඒ වෙලාවට අපි සන්තෝෂෙන් අපි හොඳටම දන්නවා මෙයාට ඇති බණක් ධර්මිකුත් නැහැ. මෙයාට පින් කුසල් ගැන විශ්වාසිකුත් නැහැ. මෙයා දෙක එකතු කරලා වඳින්නෙත් නැහැ. මෙයා මේ ඔක්කොටම නිග්‍රහ කර ඉන්න මිනිස්සයා. ඒත් බඩගින්නේ ඇවිල්ලානේ. කන්න ටිකක් දීලා යවනවා. එහෙම තමයි බෞද්ධයෝ ඒ වගේ අයව සුවපත් කරන ක්‍රමය. එහෙම නැතුව වැන්දේ නැහැ, දෙන්නේ නැහැ කණ්ඩ. ඒවා බෞද්ධයෝ කරන්නේ. ඒවා බෞද්ධයෝ කරන්නේ. බෞද්ධයින්ගේ ස්වභාවය තමයි ගහේ ස්වභාවය වගේ නේ. බෞද්ධයෙක් ගහක් වගේ. ගහේ ස්වභාවය කපලා බිම දානකම්ම පොරවක් අරන් ගහටම කොටන මිනිහටත් ගහ මොකද කරන්නේ? හෙවණ දෙනවා. ගහ හෙවණ දෙනවා. බෞද්ධකම කියන්නේ වගේ මහ පුදුම ගුණ සහිත එකක්. බුදුදහම පුහුණු වෙනවා කියන එක මේ ලාභ ලැබෙනවා නම් විතරක් ප්‍රතිචාර දක්වන එකක් නෙමෙයි. හොඳ කෙනාටද නරක කෙනාටද එක සමාන සිතක්. යහපත් කෙනාටද අයහපත් කෙනාටද එක සමාන සිතක්. ඒව දියුණු කර ගැනීම තථාගත දේශනාවේ අපිට අවධාරණය කළ තියෙන ඒවා දියුණු කරගන්න කියලා. ඉතින් ඔයයන්ට මේ වගේ වටින ස්ථානයක් මේ රටේ පළවෙනි තේරවාදී පන්සලනේ අම තන්න තරමටනේ මේ රටේ පිළිගත් ප්‍රධානම විහාරයනේ. අනෙක් සියලු ස්ථාන අර කමිටි විදියටනේ පවත්වගෙන යන සොසයිටි විදියට පවත්වගෙන යන පන්සලක් ලෙසනේ. පන්සලක් ලෙස පිළිගෙන තිබෙන ස්ථාවර වෙච්ච ඓතිහාසික සිද්ධාස්ථානේ තමයි සවර පන්සල. ඇත්ත වශයෙන්ම කිව්වොත් ජපානයේ මහා විහාරය වගේනේ.
පුරාණ තැන. ඉතින් මෙතන දායකත්ව මේ තුන් චෛත්‍යමනේ ත්‍රිවිධ චෛත්‍යන්ම ලස්සන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් වැඩ සිටිනවා. බෝධින් වහන්සේ ප්‍රතිමා වහන්සේලා හරිම ලස්සනට ස්ථානයේ වැඩ කටයුතු තියෙනවා නිම වෙලා. හොඳට පින් කරගන්න ඕන. සීල භාවනා වැඩසටහන් වලට, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වලට, බුද්ධ වන්දනා, බුද්ධ පූජා වලට සම්බන්ධ වෙන්න ඕන. වැඩ තියෙනවා තමයි. ඉතින් වැඩ ඉවර වෙලා පින්කම් කරන්න හිටියොත් මේ ජපානේ පින්කම් කරන්න හම්බෙන්නේ නැහැ. මේ ඉතින් හැමදාම වැඩ අක්කු බැඳගත්තා වගේනේ, කොටිවල් ගෑල්ලා ගත්තා වගේනේ. ගැලවිල්ලක් නැහැ. හැමදාම වැඩ තියෙනවා. ඒ වුණත් පිනට කැමති කෙනා, පිනට ලැබි කෙනා කොහොම හරි වෙලාව හදාගෙන පින් කරගන්නවද නැද්ද? පින් කරගන්නවා. කොහොම හරි වෙලාව හදාගන්න. ඔයත් අද වැඩ නැතුව නෙමෙයි මේ ඉරිදා දවසේ කොච්චර වැඩ තියෙනවද? අරුබයිතෝ එකක් හරි කරගන්න පුළුවන් නේද? බිස්නස් එකේ තව මොකක් හරි දෙයක් කරගන්න. නමුත් ඒ ඔක්කොම ටික අතෑරලා ඔයත් අද දවස පුරාම සවර පන්සලේ පින් කටයුතු කරනවා. දැන් මම මීට කලින් සයිතමා විහාරේ විශාල පිරිසක් ඇවිල්ලා සයිතමා පන්සල ඒත් කටින වස්ත්‍ර පූජා. මේ කාලේ මම ජපානයේ පුරාම තියෙන පන්සල් වල කටින පින්කම් වලට වැඩම කරනවා. ඈත පළාතල ෆුකුෝකා කියලා පළාතක හේත් සිංහලයි. ගොඩක් අය එකතු වෙලා ලස්සන පන්සලක් හදාගෙන ඒගොල්ලෝ හොඳට පින්කමක් කරානේ. කිලෝමීටර් 1000ක් විතර අපි මේ ට්‍රේන් එකේ ගියා. ගොඩාක් හැබැයි බෞද්ධ අය පිනට ලැබී අය, පින කුසලයේ පිළිගන්න අය, විශ්වාස කරන අය කොහේ හිටියත් පින් කුසල් කරගන්නවානේ. පින් කුසල් කරගන්නවා. තනියම හිටියත් පව් අකුසල් කරගන්නේ නැහැ. පව් අකුසල් කරගන්නේ මොකද විපාකේ දන්නවා. දැන් මේ කටින චීවර පූජාව වගේ උතුම් පින්කමක විපාක අර මේ නාගිත මහරහතන් වහන්සේගේ චරිතේ තේරාපදානි තියෙන්නේ කල්ප 30ක් යනකම් දුගතියක මේ සේයාවවත් දැක්කේ නැහැ. කල්ප 30 කල්ප කියන වචනේ ගැන දවසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ස්වාමීනි කල්ප කියලා ඔබ වහන්සේ නිතරම දේශනා කරනවා. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව නුඹට ඒක තේරුම් ගන්න දුෂ්කරයි. ඒ නිසා ඒක පැත්තකින් තිබිච්චා. ඒ හාමුදුරුවෝ හරි බුද්ධිමත් හාමුදුරුවෝ කෙනෙක්. හොඳට අහන් හිටපු හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ වදාලේ මට කල්පය තේරුම් ගන්නට බැහැ කියලා නෙමෙයි දුෂ්කරයි කියලා. එහෙනම් දුෂ්කර හැමදේම බෑ නෙමෙයි. දුෂ්කරයි කියලා. ස්වාමීනි මට කල්පය තේරුම් ගන්නට පුළුවන් විදිහට උපමාවක් කියන්න කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර විශාල ගල් පර්වතයේ උපමාව ගන්නවානේ. යොදුන් ගානක් දිග, යොදුන් ගණනක් උස, යොදුන් ගණනක් පළල. එක සමාන උස දිග පළල තියෙන අපි කියමුකෝ 7ක් කියලා. උස දිග පළල තියෙන විශාල ගල් තලාවක් තියෙනවා කියලා හිතන්න කියනවා. ඒ ගල් තලාව කවුරු හරි එක්කෙනෙක් අවුරුදු 100කට එක සැරයක් සිනිඳු රැද්දකින් පිහිදානවා කියලා හිතන්න කියනවා. එහෙම පිහිදැමීම නිසා යම් කිසි දවසක ගල් තලාව ගෙවිලා ඉවර වෙලා ගියොත් කල්පේ එදාටත් ඉවර නෑ කියලා. තන්නක කල්ප කොච්චර දිගද කියලා. එතකොට ඒ වෙන්නේ කල්ප කොච්චරද? 30ක්. කටින චීවරයක් පූජා කරපු එකේ ආනිසංස විදියට උන්වහන්සේ දුගතියක ඉපදිලා නැහැ. ඉපදිලා තියෙන බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල. ඒ ඉපදිච්ච තැන්වල මේ සුළුපටු තැන්වලද නැහැ. මහේශාක්‍ය බ්‍රහ්ම රාජ්‍යව අතර, මහේශාක්‍ය දිව්‍ය රාජ්‍යව අතර, මහේශාක්‍ය රජවරු අතර, ගෘහපතියෝ අතර, ව්‍යාපාරිකයෝ අතර ඉපදිච්ච හැම භවයකම ඒ කල්ප 30ක් පුරාම උන්වහන්සේ ඉපදිලා තියෙන ඉහළම තැන්වල කටින චීවරය ආනිසංස. ඒ ලෞකික දෙයක්. හැබැයි ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ උන්වහන්සේ ඉපදුනා දඹදිව මහා ප්‍රකෝටිපති කුලයක පවුලක. ලොකු ධනස්කන්ධයක් තියෙන. මහා සාර කුලයක ඉපදුනා.
ඉපදිලා තථාගතයන් වහන්සේ ගෞතම බුදුහාමුදුරු මුණ ගැහුවා. කල්පනා කළා මගේ භව ගමන නිමා කරන්න ඕන. භව ගමන නිමා කරන්න ඕන. මේ ඇති කියලා. සියලු දේවල් වල નિසරු බව දැක්කා. ධර්මය අහනකොට ඒ පෙර අවබෝධය මතුවලා එන්නේ නැතිනේ. බ්‍රහ්මයෝ විදියට සැප වින්දා ඒවා අනිත්‍යතාවයට ගියානේ. දෙවියෝ විදියට සැප වින්දා ඒවා අනිත්‍යතාවයට ගියා. සක්විති රජවරු විදියට සැප වින්දා ඒවා අනිත්‍යතාවයට ගියා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට අවබෝධ වෙන්න ඇතිනේ. රහත් වුණා. ඒ භවයෙන් නිමා කළා. නිමා කරාට උන්වහන්සේ පිරිනුවම් පෑවේ නැත්තම් උන්වහන්සේගේ කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස ඉවරද? නෑ. තව ඉපදුනා නම් තව ලැබෙනවා. නමුත් උන්වහන්සේම මේ සියලුම දේවල් වල තිබෙන අනිත්‍ය බව, નિසරු බව සලකලා රහත් භාවය තෝරාගත්තා. නිවන අවබෝධ කරගත්තා. ඒකේ අපිට නිවන් දකින්නත් උදව් වෙන සසරේ ඉන්නවා නම් සසරේ ඉන්න භවවල මහේශාක්‍යව උපදින්න අන් අය අතර කැපී පෙනෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න ගොඩාක් ආනිසංස ලැබෙන පින්කමක් තමයි කටින චීවර පූජා. පුළුවන් අවස්ථාවක ජීවිතේ කරගන්න ඕන එක. කවුරුත් කරගන්න ඕන එක. ඊළඟට මේ චීවර පූජාවේ මෙච්චර ආනිසංස තිබුණා හැම පවක්ම යට කරන්න මේකට බෑ. මව් මැරුව, පියා මැරුව, බුදුන් ගෑන්ගේ ලේ හෙල්ලුවොත්, රාතන් වහන්සේ කෙනෙක් මැරුවොත් සංඝ ભેදේ කරොත්. ආනන්තරීය පාප කර්ම පහ කරොත් කටින චීවර පූජා සිය ගාණක් කරලා තිබුණත් මුලින්ම විපාක දෙන්නේ ආනන්තරීය පාප කර්ම. කොච්චර කටින චීවර පූජා කළා. ඒක බලගත් කටින කියන්නේ වචනේම තද්ද ගතිය කියන එකනේ. තද්ද බලගත් ශක්තිමත් ස්ථාවරම නොසෙල්වෙන පින්කම කියන එක තමයි ඒකේ වචනේ අර්ථය. එච්චර ලොකු පින්කමක් වුණත් අම්මා මරණ එක ඉස්සෙල්ල විපාක දෙනවා. තාත්තා මැරුවොත් ඉස්සෙල්ල විපාක දෙනවා. සංඝ ભેදය කළොත් මහරහතන් වහන්සේ නමක් මැරුවොත් භාග්‍යවතුන් වහන්සේ නමකගේ ලේ හෙල්ලුවොත් විපාක දෙනවා. කටින චීවර පූජාවක් කරපු කෙනෙකුගේ සෙසු කුඩා අකුසල් විපාක දෙන්න කලින් එයාට කටින චීවර පූජාවේ ආනිසංස ඉදිරිපත් වෙන බව අපේ තේරවාදී ශාසනය උගන්වනවා. ඒක ධර්මයෙන් තියෙනවා. ඒකෙන් කියන්නේ අරව විපාක වාර විදියට එන්නෙම නෑ කියලා. සමහර ඒවා පිරිනුවම් පෑවොත් රාත් වෙලා යයි අතරතුරේ අහෝසි වෙලා යයි. නැත්තම් ඉතින් පින්පල දෙන අතරතුරේම පවුත් විපාක විදියට එනවද නැත්ද? එනවනේ. අපිට කීර්තිය ලැබෙන අතරතුරේම නෙවෙයි අපකීර්තියෙන්නේ. ඔන්න ඔය ඇත්තන්ගෙන් නම හොඳට ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා ජපානේ. ඔන්න එකින් එක ඊළඟට ඔය ඇත්තෝ ජපානයට ආපු මුල් කාලේ කරපුවත් අදින්න පටන් ගන්නවද නැත්ද? එහෙම තමයි. පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්නකො ජපානේ. ඊළඟට ඔන්න නිහොංගෝ ගක්කෝ යන කාලේ ඒවා එළියට එන්න ගන්නවා. ඊළඟට සෙම්මුන් ගක්කෝ යන කාලේ ඒවා. අරුබයිතෝ කාලේ ඒවා. දැන් මහා දානපතියා වුණාට මුල මෙහෙමයි කියලා ඒ කැලි ටික ඇතට අරන් කියනවා. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ කීර්තිය පැතිරෙනකොටම මොනවද පැතිරෙන්නේ? අපකීර්තියත් පැතිරෙනවා. ඒක ස්වභාවය. ලාභ එන කාලෙටම අලාභත් එනවනේ. සැප විඳින කාලෙටම දුක් විපාකත් තියෙනවා. හැබැයි තියන්නේ අර පින බලවත් නම් ඒ ඕන එකක් දරාගෙන යන්න පුළුවන්. ඒකයි තියෙන අරව නෑ නෙමෙයි. මේ වගේ බලගත්ු පින්කම් කරලා තියෙන කෙනාට ලැබෙන ලොකුම ශක්තිය තමයි මොන විදිහේ බලපෑම් ආවත් ඒවා දරාගෙන යෑමේ ශක්තිය. පින් කරපු කෙනාට ලැබෙන ලොකු දෙයක් ඒක. ලොකු ආනිසංසයක්. ඒ හින්දා අපේ පින්වතුන්ලා තාම හොඳින් තමන්ගේ ජීවිතේ පුළුවන් උපරිම පින් කර ගන්න ඕන. මං හිතන්නේ ගොඩාක් දේවල් පින ගැන ඉගෙන ගත්තානේ. හරියටම පැයක් බණ අහන්න. හරියටම පැයක්. 5ට 5යි බණ පටන් ගන්නකොට දැන් 6ට 5යි. පින ගැන තමයි තාව තියෙනවා. පින ගැන වරුවක් උනක් කියන්න දේවල්. තා ගොඩාක් දේවල් පින ගැන කියලා දෙන්න තියෙනවා.
මොකද තථාගත ශාසනේ පින ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියටත් උපකාරයක් වෙන. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දටත් උපකාරයක් වෙන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියන්ටත් උපකාරයක් වෙන ධර්මයක් ලෙස තමයි පින ගැන කියලා තියෙන්නේ. පින හැමෝටම උදව්. තිරිසන් අපායේ ඉපදුනත් නේ මේ ජපාන ඉපදිච්ච බල්ලෝ කුක්කෝ මොන තරම් පින්වන්තද කියලා හිතනවා විඳින දැප දැක්කම. හැබැයි තිරිසන් අපායනේ. උපාදකම්මලා කරේ තියන් යන්නේ ඇඳුනුත් ඇඳලා රපත්තුත් දාලා නේ කැප් දාලා ටයි කෝට් දාලා බල්ලෝ මෙහෙ යනවා. සංසාරේ පින් කරපු බල්ලෝ හැබැයි සිල් රකින්න නැතුව. දන් දීලා හරි හමන් සීලයක් රැකගෙන නැහැ. ඉතින් තිරිසන් අපායේ ඉපදිලා මොකද කරන්නේ? හැබැයි ඉතින් දීපු අය ආනිසංසන එක වළක්වන්න කාටවත් බෑනේ. මිනිස්සු කරේ තියන් යන. දීපු අය ආනිසංසනේ. සමහරු ස්ටේෂන් වල නිදා ගන්නවා ඉස්කෝලේ ගිහිල්ලා අරුබයිතෝ කරලා ස්ටේෂනේ නිදාගෙන කොම්බිනියෙන් මූණ හොදන් ආයි ඉස්කෝලේ යන අය ඉන්නවා. ඒ අතරේ බල්ලෝ හොඳ සැප ඇඳන් වල නිදා ගන්නවා. පින්නේ. පින් සසරේ හැටි. ඒ නිසා පින ගැන නම් සැක කරන්න එපා. පින කියන්නේ කොතන ඉපදුනත් අපිට උපකාරයක් වෙන දෙයක්. හොඳයි. තාම ශ්‍රද්ධාව. අද හොඳ පින්කමක් උතුම් පින්කමක් මේ පන්සලේ සිද්ධ කරගත්තා. සෙසු කටිනානිසංසිතින් නිතර අහලා තියෙනවානේ. මම ඒක ගැන ඔය විස්තරේම මට ඕන නම් නාගිතා අපදානේ තියෙන ගාථා 18ම කියලා දෙන්න පුළුවන්. මේක කියලා. ඊට වැඩිය හොඳයිනේ මේ කරුණු ටික තෝරගත්ත එක නේද? ඒ කරුණු නිතර අපි අහනවනේ. හැම කටින පින්කමක් දවසේම. නමුත් පින කියන්නේ මොකක්ද? ඒක විපාක දෙන්නේ කොයි විදියටද? ඒකේ තියෙන ඵලය කොයි වගේද? ඇයි අපි පින් කරගත යුත්තේ? ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් දේවල් අවබෝධ කරගත්තා. ඉතින් රැස්වුණු සියලුම ආනිසංස අපි අනුමෝදනා කරමු. විශේෂයෙන්ම අතිපූජනීය අපේ නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමින් ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බුද්ධ සංගමයේ ඇතුළු ඒ පංච මහා විහාරයන්හි විහාරාධීශ්වර නම කියන්නට අවසරයි. අපේ බානගල උපතිස්ස නායක මහා ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සේනාසනයේ මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරුවන නමින් අපවත් වෙච්ච ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටත් උන්වහන්සේලා නමින් අම්මා තාත්තා මිය ගිහිල්ලා තියෙනවා නම් අපේ පාලිත ස්වාමීන් වහන්සේගේ තාත්තා මිය ගියා. අනෙක් ස්වාමීන් වහන්සේලාගෙත් මං හිතනවා අම්මලා තාත්තලා දැන් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ජීවතුන් අතර නැතුව ඇති කියලා. ඒ සියලුම මිය ගිය ඥාතීන්ටත් අද මේ චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරපු සියලු දායක කාරකාදීන් නමින් මිය ගිය සියලු දෙනාටත් අද සද්ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරපු අපේ තාරක රාජපක්ෂ අයියා නමින් අපි වඩම්මාගෙන එන්න කටයුතු කරපු මේ පන්සලේ තව දායකයෙක් අපේ දමිත් සමරසිංහ අයියා නමින් ඒ විතරකුත් නෙමෙයි මේ පින්කමට මේ සූදානම් කරපු සැරසිලි කරපු සංග්‍රහ කරපු මේ ඊට පෙර බුද්ධ වන්දනාවේ කටයුතු වලට සම්බන්ධ වුණු හැමෝගෙම නමින් මිය ගිය ඥාතීන්ටත් අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයක් අරගත්තා සචිනී කළුආරච්චි නෝනා මහත්මිනිය එතුමිය නමින් මිය ගියපු ආදරණීය පියාණන් සිසිර කළුආරච්චි තාත්තටත් ඒ වගේම මේ ඇත්තෝ නමින් මිය ගිය සියලු දෙනාටත් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත්වේවා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් කුසල් අනුමෝදන් වී උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු. අපි සියලු දෙනාම ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික පින් කැමති උතුම් දෙවිවරු අද දවසේ සිද්ධ කරපු කඨින චීවර පූජාවේ ආනිසංස ධර්මත් මේ වෙලාවේ සිද්ධ කරපු සද්ධර්ම දේශනාවෙන් රැස්වුණු ආනිසංස ධර්මත් අනුමෝදන් වෙත්වා. උතුම් දෙවිවරුන්ගේ ආශිර්වාදයේ පරම පූජනීය අපේ නම කියන්නට අවසරයි බානගල උපතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කොට සියලුම මහා සංඝ රත්නයට
අද ජන්මදිනය සමරන අපේ කොස්වත්තේ පාලිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උන්වහන්සේගේ ආදරණීය අම්මා ඇතුළු කොට ස්වාමීන් වහන්සේලාගේ සුජීවත්ව සිටින මව් දෙමව්පියෝ වෙත්නම් ඒ සියලු දෙනාට ගුරු ස්වාමීන් වහන්සේලාට සැලසේවා. විශේෂයෙන්ම අපේ සීලබද්‍ර ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් දයාවෙන් කටයුතු කරන ඔබට අනික් ස්වාමීන් වහන්සේලා දෙනම පඬිතු ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට සියලු ආකාරයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා උදා වේවා. ඒ වගේම අද පින්කමට දායක වුණු ලංකාජී විහාරේ සියලුම දායක දායිකාවන්ටත් ඒ සචිනි කළුආරච්චි මහත්මිය ඒ වගේම නිල්මිනි මාතාව ඒ වගේම තනුජ කළුආරච්චි ආයේෂා මහත්මිය ඒ අතුළු කොට ඒ සියලු දෙනාටත් පින්කමට සම්බන්ධ වෙන හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න ජීවිතයක්ම ඔබට උදා වේවා. බුදු පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු යහපත වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් නමින් මිය ගිය සියලුම දෙනාටත් දෙවි දේවතාවුන්ටත් ඔබ අප හැම දෙනාටත් උපදින හැම භවයකමත් මේ භවය පුරාමත් සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්ත පින්කමද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. කවුරුත් පිරිකර පූජාවට සාදු කියන්ට. හොඳයි දැන් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තිසරණ සරණින් යහපතක් වේවා. This is the way back.